පටිච්චසමුප්පාදයේ වචන දහම් පද 12 තේරුම් දන්නේ නැති අය ඉන්නවනම් ඒ අදවල ආපහු මතක් කරගත්තට කමක් නැහැ. මොකද ඒක තේරුම් දැනගෙන හිටියොත් තමයි වඩා වටින්නකම තියෙන්නේ. තම මොකක් හරි පදයක තේරුමක් දන්නේ නැද්ද? උදාහරණ වශයෙන් අවිජ්ජා කියලා කියන්නේ මෝහයේ මුලාවට ධර්මයට අනුව මෝහයේ මුලාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය නොදැන සිටීම. අන්නේ විදිහට. සංකාර කියන්නේ මොනවටද? දැන් නැත්නම් අහන්න ඕනේ කියලා මම කියන්නේ. සංකාර කියන්නේ මොනවටද? අයියෝ කියු. සංකාර නෑ මම තේරුම් අදවල. අවිජ්ජා කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය නොදැන සිටීම. අවිජ්ජා කියන්නේ සකස් වීම. නෑ. අවරස් කිරීමයි පින්කස් කිරීමයි ධ්‍යාන විත්‍යා ධ්‍යාන වඩන එක අර්ථමෙත් කිරීම. ඊළඟට විඥාන කියලා කියන්නේ නැවත ප්‍රතිසන්දියක් ඇති කරන සිතකට. ඊළඟට තියෙන නාම රූප. විඥානයකට හුදකලා වෙන්නට බෑ. පංචස්කන්ධයක් කොනේ පංචස්කන්ධය තුළ රූප කියලා එකක් තියෙනවා. ඒ රූපයත් සිතත් කියන දෙක එකතුව තමයි නාම රූප කියන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා මේ පංචස්කන්ධය කියන්නේ. එතනින් රූප කියලා කියන්නේ මේ කායට, වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන්නේ මේ පෞපින් රැස් කරන හිතට. ඊළඟට සලආයතන කියලා කියන්නේ ඔව් නාම රූපයක් හටගත්තාම ඒ නාම රූපයේ තුල රූපයේ තුල කය තුල ආයතන හයක් ඇති වෙනවා. ඇස කන දිව නාසය ශරීරය සහ සිත කියලා. පස්ස කියලා කිව්වේ ඒවා ස්පර්ශ කිරීම. ඇහැ ස්පර්ශ කිරීම, කන ස්පර්ශ කිරීම, දිව ස්පර්ශ කිරීම, විදිහට ස්පර්ශ කිරීම හය. ඒ ස්පර්ශ කිරීම තුළ තමයි වේදනාව ඇති වෙන්නේ. වේදනා කියලා කිව්වේ දුක්ඛ වේදනා, සුඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා. එතකොට තණ්හාව කියලා කිව්වේ ආසාවට. එහෙම තණ්හා තුනක් තියෙනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඊළඟට උපාදාන. උපාදාන කියලා කියන්නේ ඒ තුنين එකකට වැඩියෙන්ම ඇලෙනවා. සමහර ධ්‍යාන වඩලා බ්‍රහ්ම ලෝකයන් ඇලෙනවා. සමහර පින් කරලා දිව්‍ය ලෝකයන් ඇලෙනවා. ඒ විදිහට කාමාවචර, රූපාවචර, අරූපාවචර බ්‍රහ්ම ලෝකවල ඇලෙන විදිහට තණ්හාව ඇති කර ගැනීම උපාදාන. ඒකේ තියෙන උපාදාන පහක්. උදාහරණ වශයෙන් හතරයි තියෙන්නේ. අපි පංචස්කන්ධය ගත්තාම රූප උපාදාන, ශබ්ද උපාදාන, ගන්ධ උපාදාන කියලා තියෙනවා. නමුත් මෙතෙන්දි කියවෙන්නේ වෙනත් හතරක් ගැනයි. ඒ තමයි කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බද උපාදාන සහ අත්වාද උපාදාන කියලා තමයි. කාම නිසා ඇති කර ගන්නා ඇලීම්, වැරදි දැකීම නිසා ඇති කර ගන්නා ඇලීම්, ඊළඟට සීලබ්බත උපාදාන කියලා කියන්නේ වැරදි සීලබ්බත ස්පර්ශ කිරීම තුළින් ඇති කර ගන්නා වූ බැඳීම්, අත්වාද උපාදාන කියලා කියන්නේ මමේ මගේ කියලා ආත්ම සංකල්පය තුළ ඇති කර ගන්නා වූ වැරදි ඇලීම. ඊළඟට භව කියලා කිව්වේ ඒ තණ්හාව උපාදාන කරගත්ත ගන්නකොට භවයක් සකස් වෙනවා. භව තුනක් තියෙනවනේ. රූප භව, අරූප භව, කාම භව කියලා.
ඒ භව වලට එදෙන කර්මයට තමයි භව කියලා එතන කියන්නේ. ඒ ලෝකවල උපදින්නට ඕන කරන කර්මයට තමයි එතන භවය කියලා කියන්නේ. එතකොට මනුෂ්‍ය ලෝකයේ නැවත උපදින කර්මයක් කළොත් ඒ ඉපදෙන්නේ කාමාවචර භවයක. දිව්‍ය ලෝකේ යන්න පුළුවන් සිල් රැකලා දන් දීලා යම ඉච්ච කෙනෙක් එයා දිව්‍ය ලෝක ප්‍රාර්ථනා කරන්නේ. එයා ගිල්ල ඉපදෙන්නේ. භව කියලා කියන්නේ ඒ ලෝකෝට යන්න ඕන කරන ක්‍රියාකාරකම් ඇතිවීමට. ඊළඟට තියෙන මොකද්ද? ඒ වුණාම ඊළ මොකද වෙන්නේ? භවපච්චය ජාති. එහෙම භවයක් ප්‍රාර්ථනා කරපු නිසා, ඒ අනුව වැඩ කරපු නිසා ඔවුන් නැවත ඉපදෙනවා ඒකින්ට. ජාති කියලා කියන්නේ ඉපදීමටයි. එතකොට ජාතිපච්චය උපාද ජරා මරණ කියලා කියන්නේ ඉපදෙන හැම තැනකම ජරාවත් මරණයක් තියෙනවා. ආලාරකාරාම උද්දකරාම පුත්තගාවීචිය සිදුවත් බෝසතාණන් වහන්සේ උන්වහන්සේට තේරුණා මෙතන කොච්චර දීර්ඝායුෂ තුනක් එතන මරණයක් තියෙනවා. ඒවනම් මරණයක් තියෙනවා නම් මරණයෙන් පස්සේ නැවත උපතක් වෙන්න ඕන. ඒ ඇත්ත කෙලෙස් ඇතුව මැරෙන්න. ඒ නිසා කිව්වා මේ ජාතිය ඔහේ උපදුනත් මරණයක් තියෙනවා නම් එතන දුකක් තියෙනවා. ඊට පස්සේ අපි කියන්නේ ඉපදිච්ච හැම කෙනෙකුට මොකද්ද තියෙන්නේ? මරණය අවසන් කොටගත්ත ජරාවක් තියෙනවා. ඔක තමයි මේ සංසාර චක්‍රය කියලා කියන්නේ. අපි මේ ඉන්ද්‍රිය ස්පර්ශ කරමින් ඇති කරගන්නා වේදනාව තුළ හදාගන්නා අවුපින් නිසා අපි සසර යනවා. අපි අද කතා කරන්නේ ධම්මපදේ මේකට අදාළවයි. සයිකදී අපි තව පැහැදිලි කරමු. ඔන්න අංග 12 පිළිබඳව ඔය විදිහට අර වචන කියනකොට මතක් කරගත්තොත් ඉක්මන් වෙනවා මේ ගම. සෝතානුදත් සූත්‍රය ගැන මම කිව්වද මන් දන්නේ නැහැ. ඒ සූත්‍රය කියවෙනවා මේ විදිහට මේවා පුරුදු කරලා තිබුණොත් සිහි මුලාවෙන් මිය ගියත් අපිට ලෝක ප්‍රශ්නයක් නේ. සිහි මුලාවෙන් මිය ගියත් දිව්‍ය ලෝකෙක ඉපදිනවා කියලා. දිව්‍ය ලෝකෙ ඉපදිනවා කියලා. බුද්ධ වචන වල කියනවා. සෝතානුදත කියනවා. සෝතානු කියලා කියන්නේ අහගෙන ඉන්නවා. කණින් අහගෙන හිටිය ධර්මයේ දරාගත්තොත් ඒ දරාගත්ත කෙනා සිහි නැතුව මිය ගියත් සිහි මුලාවෙන් මිය ගියත් එහෙම කියනව නේද? සියන සිඳලා එහෙම මැරලා යනවනේ. එහෙම කෙනාට අන්තිමට අර ඇතිවෙච්ච සිහිය නැති වෙනකොට තිබිච්ච භවාංග සිත තමයි අර සිහිය නැති දවස් දෙක තුන මාසෙ අවුරුදු ගණන් ඒ හිත තමයි දිගින් දිගට සම්පති වශයෙන් පරම්පරාව වශයෙන් ගියේ. ඒ නිසා උට ඒ විපාකයේ වශයෙන් දිව්‍ය ලෝකෙ ඉපදෙනවා. ඒකට මේ ධර්මය අහලා පුරුදු කරලා තියෙනවා. ඒ විදිහ හතරක් ගැන කියන සෝතානුදත් සූත්‍රය. එහෙම කෙනා දිව්‍ය ලෝකෙ ඉපදුනාට එයාට මේ ධර්මය මතක් වෙන්නේ නැහැ. එයාට කවුරු හරි ආම්දුරු කෙනෙක් මනුස්ස ලෝකෙන් ගිහිල්ලා බණ කියනකොට අන්න මතක් වෙනවලු. මේක මම පුරුදු කරපු ධර්මයක් ආපු ධර්මයක් කියලා එයාට මතක් කරලා එතනින් එහාට තව දියුණු වෙනවා. ආම්දුරු කෙනෙක් නැතුව දෙවි කෙනෙක් දෙවියොත් ඉන්නව ධර්ම සාකච්ඡා කරන්න අය. දෙවි කෙනෙක් එහෙම සාකච්ඡා කරනවාද මෙයාට අහගෙන ඉන්න හමුනොත් එහෙම මෙයාට එතනදිත් මතක් වෙනවලු. ඒ විදිහට කොටස් හතරක් සෝතානුදත් සූත්‍රය කියනවා. මේ විදිහට ගත්තාම ඇයි අපි ඉපදෙන්නේ? ඇයි අපි ඉපදෙන්නේ? මව්කුසේකට යන්නේ ඇයි ආවේ ඇයි? කාගේ කර්මද? අම්මගේ තාත්තගේ? නෑ ඉච්චර ලොකු වචන කියන්නේ නැතුව සරල වචනයක් කියන්නේ. ආසාව තණ්හාවෙන්ද? අපි ඉපදෙන්නේ තණ්හාවෙන්ද? දැන් බුදුහාමුදුරු චතුරාර්ය සත්‍ය කියන්නේ ඉපදීම දුක, ඒ දුක වලට ඇතුළේ තණ්හාවෙන්ද? නේද? සමුදය සත්‍ය කියලා කියයි.
ඉතින් තණ්හාව නැති කරගත්තොත් මොකද වෙන්නේ? ඉපදීම නැහැ. ඉපදීම නැත්නම් දුකක් නැහැ. ඒකට යන පාර තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කිව්වේ. ඒ නිසා ඒක තේරුම් ගන්න පුළුවන් නම් කතා කරලා අපිට තේරුම් අරගෙන නැහැ තව නැත්නම් මෙහෙම ඉන්න බෑ නේ. ඒ නිසා ඒක තේරුම් ගත්තා නම් අපිට ඉක්මන් භවයක ඒ කාරණේ සාර්ථක කරගන්න පුළුවන්කම ලැබෙනවා. කපිල සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා සුත්ත නිපාතේ. ඒකේ තියෙන කතාවක තැනක තියෙනවා ඔරු රංචුවක් කොර කියන්නේ මංකොල්ලකාරෝ රංචුවක් මිනිස්සු ගහන්න දුවගෙන එනකොට ගම්වාසී කැලේට වැදුනා. කැලේට වැදලා කැලේ ඇතුළට යනකොට හාමුදුරු කෙනෙක් ආරණ්‍යගත හාමුදුරු කෙනෙක් යෝගාවචර වික්ෂුන් වහන්සේලා හම්බ වෙනවා. හම්බෙලා කියනවා අනේ ස්වාමීනි අපිට පිහිට වෙන්න කියලා. අනේ ස්වාමීනි අපිට පිහිට වෙන්න කියලා. ඇයි? ධර්මං ශ්‍රාවක අල්ලගත්තාම ගහලා මරනවා. එතන 500 ඉන්නේ ගම්වාසීන් දහස් ගණනක් යනවනේ. ඒ නිසා අනේ අපිට පිහිට වෙන්න කිව්වා. අර යෝගාවචර හාමුදුරුවෝ කාටවත් කවුරුහටවත් පිහිට වෙන්න බෑ. පිහිට වෙන්න නම් තමන් සිල්වත් වෙන්න ඕන. පිහිට වෙන්න නම් තමන් ශික්ෂාකාමී වෙන්න ඕන. අනේ ස්වාමීන් අපි කැමති සිල්වත් වෙන්න. වෙන කවුරුත් මෙතන කියලා හාමුදුරුවෝ පන්සිල් දුන්නා. පන්සිල් දුන්නාට පස්සේ ඒකට සිල්වත් කළා. ආනුකම් මේ පන්සිල් දැන් සමාදන් වුණා. ඔගොල්ලෝ සීලවන්තයෝ. හැබැයි ජීවිතේ ගියත් මේක කඩන්න බෑ. ජීවිතේ තමයි නැතුව මේ සිල්පද පහ කඩන්න බෑ. අර ගමේ මිනිස්සු ආව අඳුරගත්ත මේ කට්ටිය 500ම මැරුවා. 500ම මැරුවා. ගත්ත සීලේ පිට වුණාද? පිට වුණා. ඒ මිනිස්සු අපාය යන්නේ හිටියය. දිවි ලෝකෙ ගිහලා ඉපදුනේ. දිවි ලෝකෙ ගිහලා ඉපදුනේ. දැන් අපි කොහොම හිතනවා නේද? අනේ අපි මෙච්චර හොඳට ඉන්නවා අපිට වදින කරදරේ කියලා. ඒ ධර්මයේ පැත්තකින් තියලා වෙන වැඩක් පටන් ගන්න ඉන්නවා. අපි හොඳට හිටියනම් මරුණත් අපිට ඒක ප්‍රතිඵල තියෙනවා. ඒ නිසා මුදින් ඉඳලා මලක් කමන්නේ. ඔය කියන්නේ කවියක් තියෙනවා ලෝටසන් රාජි. අවුරුසියක් ඉඳලා ගන්නෑ ඒක මට පද මතක් වෙන්නේ. ඒ නිසා මේ වගේ දේවල් තියෙනවා ඔබ තියාගන්න. ඒ නිසා මේ සියලු දුක් කරදර අපිට ඇති වෙන්නේ අපි ළඟ මේ ධර්මයේ පිළිබඳව ධම්මපදේ යෝචේ වස්සසතන් ජීවි යමෙක් වර්ෂ 100ක් ජීවත් ඒ නිසා පටිච්චසමුප්පාද දේශනාව තුළ බුදුහාමුදුරුවෝ ප්‍රගන්න තියෙන්නේ මේ ඇති කල්හි මේ ඇති වේ. ඉදං සති ඉදං හෝති. ඉදං සතිතේ මේ ඉදං හෝති. මේ ඇති කල්හි මේ ඇති වේ. අවිච්ඡාව ඇති කල්හි සංකාර වේ. මේ නැති කල්හි මේ නැත. ඒකෙන් කියවෙන්නේ පටිච්චසමුප්පාදේ. එසත අපි නිරෝධ කියන්නේ මේක නැත්තම් අල්ප නැහැ. මේක තියෙනවා නම් පච්චේ කියලා තියෙනවා. මේක තියෙනවා නම් සති කියලා තියෙන වචනේ ඒකට හොඳයි. ඔය අදහස් ඇතුව අපි අද කල්යාණ මිත්‍ර ආශ්‍රය තුළින් සත්පුරුෂ ඇසුරකට යන්නට අවස්ථාව උදා වෙනවා.